12:45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා ප්‍රකාශය ඉනුෂා වීබැද්ද. රජයේ පාඩු ලබන ආයතන රැසක් අප්‍රේල් මාසයට පෙර ප්‍රසාද දීමනා ලබා දීමේ සූදානමක්. ගෙවුණු දශක 4කදී ජාතින් අතර වෛරය හා අසමගිය ඇති කිරීමට ප්‍රබලව දායක වූයේ විමල් වීරවංශ සහ උදේ ගම්මන්පිල බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. රටේ අර්බුද විසඳීමට දේශපාලන පක්ෂ අතර ජාතික එකඟතාවක් ඇති විය යුතු ඇතැයි රනිල් වික්‍රමසිංහ කියයි. සෞදි අරාබියේ විදේශ ඇමති ශ්‍රී ලංකාවේ නිල සංචාරයක. ගොඩවැලි කැණීම් බලපත් නිකුත් කිරීම තහනම් කෙරේ. සංචාරකින්ගේ ආරක්ෂාවට තවත් පියවර රැසක්. රුසියාවට ආධාර කළහොත් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමරිකාවෙන් චීනයට අනතුරු ඇඟවීමක්. පෝලන්තය හරහා යුක්‍රේනයට අවි ආයුධ පැමිණීම නතර වෙයි. රෙඩ් එමර්සන් සඳහා සහභාගී වීමට ප්‍රංශ ක්‍රේඩිකාවෝ 250 දෙනෙක් දිවයිනට පැමිණෙති. රජයේ පාඩු ලබන ආයතන රැසක් අප්‍රේල් මාසයට පෙර ප්‍රසාද දීමනා ලබා දීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ. එමෙන්ම පසුගිය කොවිඩ් වසංගත කාලයේ සේවකයන් සේවයට වාර්තා නොකළ දිනවලට ඉතිරි වූ නිවාඩු සඳහාද බොහෝ ආයතන ගෙවීම් සිදු කර ඇත. කංජතෙල් නීතිගත සංස්ථාව මේ මසාගදී රුපියල් කෝටි 53ක ප්‍රසාද දීමනා ලබා දීමට ක්‍රියා කර ඇත. සංස්ථාව ඉන්ධන මිල වැඩි කළත් ඉන් වැඩි ප්‍රමාණයක් එම සේවකයන්ගේ වැටුප් සඳහා යෙදවීමට සිදුව තිබේ. වරාය ජල සම්පාදන මණ්ඩලය ප්‍රසාද දීමනා ලබා දීමට හා වැටුප් වැඩි කිරීමට ක්‍රියා කර ඇත. ආදායම් බදු දෙපාර්තමේන්තුවද ඒ සඳහා සූදානම් වන බව වාර්තා වේ. ආදායම් උපදවන ආයතන රාජ්‍ය භාණ්ඩාගාරයටද තම ඉපැයීම් වලින් කොටසක් ගෙවිය යුතුය. කොවිඩ් හේතුවෙන් තමන්ට ආදායම් නොමැති බව පෙන්වා රජයට ආදායම් ලබා නොදුන් ආයතනද ප්‍රසාද දීමනා ලබා දීමේ මේ අවස්ථාවේ සුදුසුදැයි සැලකිය යුතුය. මූල්‍යමය වශයෙන් අර්බුද ඇති අවස්ථාවක රාජ්‍ය ආයතන වියදම් කළමනාකරණය නොකළහොත් එය තවත් උග්‍ර වනු ඇතැයි රාජ්‍ය විගණනය පෙන්වා දෙයි. පසුගිය දශක 4කදී ජාතින් අතර වෛරය සහ අසමගිය ඇති කිරීමට ප්‍රබලව දායක වූ දෙදෙනා විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල බව විශ්ලේෂකයෝ කියති. ප්‍රජාතන්ත්‍ර විරෝධී මානව විරෝධී ප්‍රකාශ ඔවුන්ගෙන් දැකගත හැකි විය. සෑම අවස්ථාවකදීම තමන්ට අවශ්‍ය පරිදි ආණ්ඩු හැසිරවීමට මොවුහු උත්සුක වෙති. එවැනි අවස්ථා නොලැබුණු විට එම පක්ෂවල ප්‍රධානීන්ට බැනවැදීම සිදු කරයි. මෑතකාලීන ඉතිහාසයේ දෙස බැලීමේදී රට අද පත්ව ඇති තත්වයට මොවුන්ද වගකිව යුතුය. විමල් වීරවංශ හා ගම්මන්පිල යන දෙදෙනාම විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදිතයෝ වූහ. වීරවංශ මහතා තමන්ගේ පවුලේ අයට සහ ඥාතීන්ට රජයේ ගෙවල් දොරවල් ආදීදී බෙදා ඇති ආකාරය පසුගිය කාලයේ වාර්තා විය. එමෙන්ම තමාගේ මෙන්ම බිරිඳගේ පාස්පෝර්ට් සහ ජාතික හැඳුනුම්පත්වල වංචා අනාවරණය වී තිබේ. ඒ පිළිබඳ නඩුද අධිකරණයේ පවතී. උදය ගම්මන්පිල මහතා විදේශී අයෙකුගේ ධනය සොරකම් කළේ ඇයි ඉකුත් කාලේ නඩුවකටද මුහුණ දුන්නේය. එසේ තිබියදී වෙනත් අයගේ දූෂණ ක්‍රියාකාරකම් කතා කිරීමට ඔවුන්ට අයිතියක් ඇද්දැයි ප්‍රශ්නයකි. මේ වන විට ඔවුන්ට ඇත්තේ තමන්ගේ පොදු පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයකි. මේ හේතුවෙන් ඉදිරියේදී විපක්ෂයේ හෝ වෙනයම් පක්ෂයක අතකොළු වීමට මොවුන් උත්සාහ කරනු ඇත. එම පක්ෂවලටද යමක් කර කියාගත නොහැකි බැවින් මොවුන්ගේ සහාය ඕනෑකමින් ලබා ගනු ඇතැයි විශ්වාස කළ හැකිය. රටේ අර්බුද විසඳීමට නම් සියලු දේශපාලන පක්ෂ එකතු වී කළ යුත්තේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම නොව ජාතික එකඟතාවක් ඇති කර ගැනීම බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනතාවට දේශපාලන පක්ෂ කෙරෙහි කලකිරීමක් පවතී. ඊට සියලු දේශපාලඥයින් වගකිව යුතු ඇතැයි ඔවුහු පවසති. ලබන ජූලි මාසයේ ඩොලර් බිලියනයක වාරිකයක් ගෙවීමට සිදුව තිබේ. එම මුදල් සොයා ගැනීමට රජයට සිදුව ඇත.
රටේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 50කි. ඉන් වැඩි කොටසක් වසර 2029ට පෙර ගෙවා නිම කළ යුතු ඇතැයි වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියයි. ඩොලර් වලින් ලබාගත් ණය මෙන්ම රුපියල් වලින් ලබාගත් ණයවල සම්පූර්ණ එකතුව රුපියල් බිලියන 19,000ක් බව ඔහු කියා සිටී. මේ අවස්ථාවේ ආණ්ඩු මාරු කිරීමක් සිදු නොවිය යුතුය ඇතැයි වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. තිබෙන ප්‍රශ්න විසඳීමට කටයුතු කිරීම අවශ්‍යතාවකි. දේශපාලන මතයේ කුමක් වුවත් තිබෙන රට වෙනුවෙන් සියලු දෙනා එක්තු විය යුතු ඇතැයි ඔහු පෙන්වා දෙයි. ආණ්ඩුව සහ විපක්ෂය ජාතික එකඟතාවයකට පැමිණ අඩුම තරමේ වසර 20ක්වත් එය රැක ගැනීමට ක්‍රියා කළ යුතු ඇතැයි ඒ මහතා සඳහන් කරයි. වික්‍රමසිංහ මහතා ඊයේ කිරුළපනදී පැවැත් වූ මෙම කතාවේදී පක්ෂ බෙහෙදයකින් තොරව සියලු දෙනා රට ගොඩනැගීමට එක්වීමේ වැදගත්කම පෙන්වා දුන් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. වශයෙන් අපේ අලුත් තරුණ පරම්පරාව බොහොම දියුණු පරම්පරාවක්. ඒගොල්ල ජාත්‍යන්තරයේ සමග සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ තිබෙන තාක්ෂණය ඔස්සේ සම්බන්ධතා පවත්වන තරුණ පරම්පරාවක් ඉන්නේ. ඒ නිසා මේ රටේ පැරණි දේශපාලන ක්‍රමවලින් පෙළපාලි ගිහිල්ලා කෑ ගහලා හූ කියලා රටක් ගොඩ ගන්න බැරි බව ඉන්න පරම්පරාව ඉතාම පැහැදිලිව තේරුම් අරගෙන ඉන්නවා. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂය විශේෂයෙන් උත්සාහ කරන්නේ මේ රටේ වැරදුණු තැන් ඒ අකඩ රාමුව ඇතුළත් කරගත්තොත් සියලු දේශපාලන පක්ෂ ඒ සියලු දේශපාලන පක්ෂවල එකඟතාවයකින් ඇති වෙන්නේ සමස්ත රටේ ජනතාවට ජීවත් වීමේ අයිතිය තහවුරු කර ගැනීම සඳහා කරන ක්‍රියාවලියක්. එතකොට එවැනි ක්‍රියාවලියක් රනිල් වික්‍රමසිංහ නායකතුමා නිර්ලෝභීව බලතණ්හාවෙන් තොරව ජාතියට ප්‍රකාශ කිරීම ඉතා වැදගත් කරුණක්. සෞදි අරාබිය විදේශ අමාත්‍ය ෆයිසල් බින් ෆර්හාන් මහතා නිල සංචාරයක් සඳහා අදාළවීම දිවයිනට පැමිණියේය. ඒ රට උසස් නිලධාරීන් 18 දෙනෙකු ඔහු සමග පැමිණ තිබේ. ඒ අතරම මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තක්සේරුව පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කිරීම සඳහා එම අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අද දිවයිනට පැමිණෙනු ඇතැයි එහි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මශරියෝ නොසාකි සඳහන් කරයි. මූල්‍ය අරමුදල සමග විධිමත් සාකච්ඡාවකට ශ්‍රී ලංකාව සැලසුම් කිරීමට පෙර මෙම නිලධාරියාගේ සංචාරය සිදුවේ. මේ වන විට මෙරට විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 2.31ක් පමණ වේ. ඖෂධ නිෂ්පාදන සැපීම් රාජ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කර ඇති ස්වස්ථ තොරතුරු කළමනාකරණ පද්ධතිය ස්ථාපනය කිරීමේ වැඩසටහන පුළුල් කෙරේ. එමගින් මෙරට සියලුම රෝහල් අන්තර්ජාලය ඔස්සේ එකිනෙක සම්බන්ධ කෙරේ. එහි පළමු අදියර යටතේ රෝහල් 422ක් සඳහා පරිගණක යන්ත්‍ර හා අදාළ උපාංග යොදාදීම ඉකුත්දා සිදු කෙරින. ඖෂධ ඇනවුම් කිරීම, නිකුත් කිරීම, ගබඩා කිරීම හා හදිසි අවස්ථාවලදී රෝහල් අතර ඖෂධ හුවමාරු කර ගැනීම කාර්යක්ෂම කිරීම මෙහිදී සිදු කෙරේ. මීට අවශ්‍ය පහසුකම් ලබා දීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයද ඉදිරිපත්ව සිටී. අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ අතීතයේ සිට අවශ්‍ය ඖෂධ හඳුනාගෙන ඒවා එනවුම් කර නොමැති බවයි. එහෙත් ඖෂධ ගබඩා සියල්ලම ඖෂධ වලින් පිරී පවතී. නිවැරදි දත්ත නොමැතිකම හේතුවෙන් සෑම ඖෂධයක්ම අතිරික්තයක් වන පරිදි ගෙන්වා ඇත. කොවිඩ් වසංගතය මෙන්ම යුක්‍රේන රුසියා යුද තත්ත්වය මෙරට ආර්ථිකය බිඳවැටීමට ප්‍රධාන සාධකයක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍යාධිපති W.A. විජේවර්ධන මහතා පවසයි. මෙම තත්ත්වය යටතේ දැඩි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සිදුවේ. ජනතාවද කැපකිරීම් කළ යුතු වෙතැයි ඔහු පෙන්වා දෙයි. සියලුම ආනයනික ද්‍රව්‍යවල මිල ගණන් ජාත්‍යන්තර වෙළඳපොලේ ඉහළ ගොස් තිබේ. එය මෙරට ආර්ථිකයට දැඩිව බලපානු ඇත. මේ තත්ත්වයේ යටතේ ශ්‍රී ලංකිකයන් වශයෙන් අපිට සිද්ධ වෙනවා ඉදිරි මාස 6 මාස 12 කාලය තුල දැඩි දුක් වේදනා ඉඳගනිමින් අපේ රට ඉදිරියට ගෙන යන්න. මම ඒක ඇත්තටම සංසන්දනය කරන්නේ ජපානයේ නාගසාකි සහ හිරෝෂිමා කියන නගරවලට පතිත වූ පරමාණු බෝම්බයෙන් ඇතිවෙච්ච විනාශය හා සමාන විනාශයක් විදිහට මම මේක සලකන්නේ. ඒ නිසා එවැනි අවස්ථාවකදී ජපාන් ජාතිකයෝ තමගේ කකුල් දෙකේ නැගිටලා දැඩි දුක් විඳලා දැඩි කැපකිරීම් කළා තමයි රට බේරගත්තේ.
ශ්‍රී ලංකාව වශයෙන් අපිටත් වැනි දැඩි කැපකිරීම දැඩි වේදනාකාරී තත්ත්වයක් භුක්ති විඳින්න රට ගොඩ ගැනීමට සිද්ධ වෙනවා. මේ දැඩි වේදනාව දැඩි කැපකිරීම ජනාධිපතිතුමාගේ සිට වීදියේ සිටින සාමාන්‍ය පුරවැසියා දක්වා සිදු කිරීම අත්‍යවශ්‍යයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. මහජන බැංකුවේ පීපල්ස් රෙමිටන්ස් වාසි කෝටියයි එවන්නයි දිනන්නයි. බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට ක්‍රියාමාර්ග ගනිමින් සිටි. අවම ගාස්තුව රුපියල් 20ක් බවට පත් කිරීමට යෝජනා වී ඇතැයි වාර්තාවේ. 13% සහ 15% ගාස්තු වැඩි කිරීමක් අපේක්ෂා කෙරේ. මේ පිළිබඳ අවසන් තීරණය කැබිනට් මණ්ඩලයේදී ගනු ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සංචාරක පොලිස් ස්ථාන සංඛ්‍යාව වැඩි කෙරේ. දැනට එවැනි පොලිස් ස්ථාන 15ක් ඇති අතර ඉදිරියේදී එය 27ක් දක්වා ඉහළ නංවන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මෙරටට පැමිණෙන සංචාරකයන්ට සිදු කරන විවිධ හිරිහැර හා අයථා මුදල් ලබා ගැනීමේ සිද්ධි රැසක් වාර්තා වී තිබේ. සංචාරකයන් බහුලව ගැවසෙන ස්ථානාශ්‍රිතව මෙම පොලිස් ස්ථාන පිහිටුවේ. ගොඩ වැලි කැණීම් බලපත් නිකුත් කිරීම తాවකාලිකව තහනම් කෙරේ. එමගින් දැවැන්ත පාරිසරික හානියක් සිදුවන බවට පැමිණිලි ලැබී ඇත. අම්බලන්තොට වලේපත්ත ගම්මානය මේ වන විට ගොඩවැලි කැණීම් හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එම හේතුවෙන් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් විශේෂ කණ්ඩායමක් යොදවා පුළුල් විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබා ගැනේ. එහි නිර්දේශ අනුව ස්ථිර ක්‍රියාමාර්ග ගැනේ. සුරකිමු ගංගා වැඩසටහන යටතේ වලේවත්ත ගම්මානය පුනරුත්ථාපනය කිරීමට තීරණය කර ඇතත් ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව ඇමතිවරයා පවසයි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා ලෙස යලිත් ඩිව් ගුණසේකර මහතා පත් කරගැනේ. ප්‍රධාන ලේකම්වරයා වන්නේ විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතායි. පක්ෂයේ 22 වන ජාතික සම්මේලනය ඉකුද්දා පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණේ. ඇතිමලේ ඉසුරු පාසලේ රැස්වීමක් පැවැත්වෙන අතරතුර බඹර කූඩුවක් විදුහල්පතිවරයාගේ ඇඟට කඩා වැටීමෙන් කලබලයක් ඇතිවිය. මේ හේතුවෙන් සෙසුන් 62 දෙනෙකු සහ විදුහල්පතිද ගුරුවරු 2 දෙනෙකුද රෝහල්ගත කර ඇත. මීළඟට ප්‍රමුඛ පුවත. ඔබ එතන සිට එවන මුදල් කොහොම එව්වත් එවන්නේ මහජන බැංකුව හරහා නම් රුපියල් කෝටියක් ඇතුළුව තවත් තෑගි කන්දරාවක්. පීපල්ස් රෙමිටන්ස් වාසි කෝටියයි එවන්නයි දිනන්නයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමේදී දිස්ත්‍රික්කයේ හෝ දිවයිනේ තමන්ගත් ශ්‍රේණිය නිකුත් නොකරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අපේක්ෂකයා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව දිස්ත්‍රික්කය හා මාධ්‍ය අනුව සටහන් කෙරේ. ප්‍රතිඵලය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට 19.11 ඇමතිය හැකිය. කිසියම් අයෙකුගේ ලකුණු පිළිබඳව නැවත පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය නම් මේ මාස 21 වෙනිදා දක්වා අභියාචනා ඉදිරිපත් කළ හැකිය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ තෑගි ගොඩයි වාසි රසයි CIB අවුරුද්දයි. අප්‍රේල් 10 දක්වා සෑම බිල්පතකටම වටිනා තෑගි. බැංකු කාඩ්පත් සඳහා 20% දක්වා වටම්. අදම CIB එන්න. පාසල් වෑන් ගාස්තු වැඩි කරන්නේ නම් දෙමව්පියන් සමග කතා කර තීරණයකට එළඹෙන්නයි සමස්ත ලංකා පාසල් වෑන් රථ ක්‍රියාකරුවන්ගේ සංගමය සිය සමාජිකයන්ගෙන් ඉල්ලීමක් කරයි. වෑන් රථ සඳහා නිශ්චිත ගාස්තුවක් ඉල්ලා සිටීමට තම සංගමයට නොහැකි බව ඔවුහු කියති. දෙමව්පියන් සමග සාකච්ඡා කිරීමෙන් සාධාරණ ගාස්තු වැඩි කිරීමක් සඳහා එකඟතාවක් ඇති කරගත හැකිය. තෑගි ගොඩයි වාසි රසයි CIB අවුරුද්දයි. අප්‍රේල් 10 දක්වා සෑම බිල්පතකටම වටිනා තෑගි. බැංකු කාඩ්පත් සඳහා 20% දක්වා වටම්. අදම CIB එන්න.
ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය කවුරු කොහොම කිව්වත් ලීසින් එකක් ගන්න ලීසින් මහගෙදරට පිවිසෙන්න පීපල්ස් ලීසින් ජන හද හඳුනන ලීසින් මහගෙදර වැඩි විස්තර ළඟම පීපල්ස් ලීසින් ශාඛාවෙන් පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා රුසියානු හමුදාවට පහර දීම සඳහා ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ලබා දෙන ආධාර මාර්ගයේ වැටි ඇත්තේ පෝලන්තය හරහායි. මේ හේතුවෙන් පෝලන්තය ආශ්‍රිත යුක්‍රේන හමුදා කඳවුරු වෙත ප්‍රහාර එල්ල කිරීම රුසියාව ආරම්භ කර ඇත. ඊයේ එල්ල කළ ප්‍රහාරයකින් යුක්‍රේන හමුදාවට දෙවන්ත හානි සිදුවිය. ජවොරේව හමුදා කඳවුරට ක්‍රූස් මිසයිල 30ක් පමණ එල්ල කර ඇත. එම ප්‍රහාරයත් සමග යුක්‍රේනයට ආයුධ සපයන නෞකා ගුවන් යානා ඇතුළු සමස්ත ප්‍රවාහන පද්ධතියම අනතුරකට පත්ව තිබේ. ඇමරිකානු ජනාධිපතිවරයා ඊයේ සඳහන් කළේ ඩොලර් මිලියන 200ක සුළු අවි යුක්‍රේනයට ලබා දෙන බවයි. කියෙව් අගනුවර සම්පූර්ණයෙන්ම විනාශ කිරීමෙන් තොරව අල්ලාගත නොහැකි බව යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි මහතා සඳහන් කරයි. එහෙත් අගනුවර වෙත රුසියානු හමුදා වඩාත් සමීපව ඇති බව චන්ද්‍රිකා ඡායාරූප පෙන්වයි. රුසියානු හමුදාවේ අත්අඩංගුවට පත් වූ මයුරපෝල් වරාය නගරයේ නගරාධිපතිවරයා වෙනුවට යුක්‍රේන විපක්ෂ මන්ත්‍රීවරයෙක් එම තනතුරට පත් කර ඇත. බටහිර රටවල් සමග එක්ව තමන් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට ඉදිරිපත් නොවන බව තුර්කි විදේශ අමාත්‍යවරයා නිවේදනය කළේය. මෙම ගැටුම සම්බාධකවලින් නිමා කළ නොහැකි බවද තුර්කිය සඳහන් කරයි. යුද්ධයේදී තුවාල ලැබූ තම සොල්දාදුවන් බැලීමට යුක්‍රේන ජනාධිපතිවරයා එරට හමුදා රෝහල් කිහිපයකට පැමිණියේය. සියලු දෙනා සමග කතා බහ කළ ඔහු සෑම දෙනාටම රන් ආලේපිත පදක්කමක්ද ලබා දුන්නේය. මෙම සටනේදී රුසියාවට ආධාර කළහොත් චීනයට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමරිකාව සඳහන් කරයි. රුසියාව චීනයෙන් ආධාර ඉල්ලා ඇති බවට ඇමරිකාව ඊයේ චෝදනා කළේය. මේ අතර යුද්ධයට සම්බන්ධව සිටින රටවල් දෙකටම සියලු රටවල් ආධාර දීමෙන් වැළකීව යුතු ඇතැයි චීන පුවත්පත් අද අවධාරණය කර තිබුණේ. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය වේල්ලකේ ලීසිකට ලීසින් මහගෙදරට එන්න පීපල්ස් ලීසින් ජන හද හඳුනන ලීසින් මහගෙදර වැඩි විස්තර ළඟම පීපල්ස් ලීසින් ශාඛාවෙන් පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබේ වත්තේ පොල් ගසට පොහොරේ දීමෙන් තෙතමනේ සංරක්ෂණයෙන් ජල සම්පාදනයෙන් සෑම වල්ලකින්ම පොල් ගෙඩියක් වැඩි කරගන්න. අමතර ආදායමක් ලබා ගන්න. තාක්ෂණික සහාය සඳහා අමතන්න 1928 පොල් ගෙඩියක් වැඩි කරගන්න. ආදායම සරු කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පරිශන ආයතනයේ පණිවිඩයක්. මිල්කෝ ආයතනය අක්කර 2000ක තෘණ වගා ව්‍යාපෘතියක් ආරම්භයි. වියලි කලාපයේ ගවපට්ටි හිමියන් මුහුණ දී ඇති දුෂ්කරතා සැලකිල්ලටගෙන බෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරේ. මීගොඩ බටවෙලා ප්‍රදේශයේ පළමුව මෙය ක්‍රියාත්මක කෙරින. මෙම තෘණ අස්වැන්න දින 90කින් ලබාගත හැකිය. සිටවනු ලබන පළමු තෘණ දඩු කැබැල්ලෙන් වසරකට 8 වතාවක් අස්වැන්න ලබාගත හැකිය. අක්කරයකින් ලැබෙන අස්වනු ප්‍රමාණය කිලෝ 8000කි. මිල්කෝ සමාගම තෘණ අස්වැන්න මිලදී ගනී. කිලෝවකට රුපියල් 5ක මුදලක් ලබා දෙනු ඇත. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබේ වත්තේ පොල් ගසට පොහොරේ දීමෙන් තෙතමනේ සංරක්ෂණයෙන් ජල සම්පාදනයෙන් සෑම වල්ලකින්ම පොල් ගෙඩියක් වැඩි කරගන්න. අමතර ආදායමක් ලබා ගන්න. තාක්ෂණික සහාය සඳහා අමතන්න 1928 පොල් ගෙඩියක් වැඩි කරගන්න. ආදායම සරු කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පරිශන ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. මෙරට පැවැත්වෙන රෙඩ් එමර්සන් 20වෙනි ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සඳහා ප්‍රංශ ක්‍රීඩිකාවෝ 250 දෙනෙක් අදාළුයම දිවිනට පැමිණියහ. කොරෝනාව හේතුවෙන් ඉකුත් වසර දෙකේදී මෙම තරගාවලිය නොපැවැත්වින. එම කාලයෙන් පසු මෙය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ජාත්‍යන්තර තරඟ සංවිධායකයන් ගත් තීන්දුව මෙරට සංචාරක ව්‍යාපාරයටද වැදගත් වේ.
මෙම තරගාවලිය සඳහා ප්‍රංශයෙන් පමණක් ක්‍රීඩිකාවෝ 600ක් සහභාගී වෙති. එය අධීර 2ක් යටතේ ඓතිහාසික සීගිරිය ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. පළමු අදියර ලබන 16 වෙනිදා සිට 22 වෙනිදා දක්වාත් දෙවැනි අදියර 22 වෙනිදා සිට අප්‍රේල් 4 වෙනිදා දක්වාත් පැවැත්වේ. අද ක්‍රීඩිකාවන් පැමිණි ගුවන් යානයේ ගුවන් නියමුවන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය කාන්තාවන් වීම විශේෂත්වයකි. චීනයේ බීජින්හි පැවති ශීත ඍතු පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අවසන් වේ. ක්‍රීඩා උළෙල සාර්ථකව සිදු කිරීමට චීනයේ දැක් වූ උනන්දුව පිළිබඳව ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුව ඇගීමට ලක් කළේය. ක්‍රීඩා උළෙලේ ශූරතාව හිමි වූයේ චීනයටයි. ඔවුන් රන් පදක්කම් 18ක් රිදී 20ක් ලෝකඩ පදක්කම් 23ක් දිනාගත්තේය. යුක්‍රේනය දෙවන ස්ථානයට පත් වූයේ රන් 11ක් රිදී 10ක් සහ ලෝකඩ 8ක් සමගිනි. කැනඩාව රන් පදක්කම් 8ක් සමගින් මුළු පදක්කම් 25ක් දිනා තුන්වන තැන දිනාගත්තේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. ස්වෙන් රැකියා හා ගෘහාශ්‍රිත කර්මාන්ත ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයෙන් උපදෙස් ලැබේ. එම ආයතනය ක්‍රියාත්මක කරන ගමට මාකටින් පුහුණු වැඩමුළුවේ තවත් අදියරක් ඉකුද්දා සාර්ථකව පැවැත්වුණේ. ස්වෙන් රැකියා හා සුළු පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම එහි අරමුණයි. මෙමගින් නිෂ්පාදන සඳහා වෙළඳ නාමයක් ලබා දීම, මිලක් නියම කිරීම හා අලෙවි කිරීම සම්බන්ධව උපදෙස් ලැබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික්. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust හරහා අවමය වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ලෝක රන් මිල සුළු අඩුවීමක් පෙන්නුම් කරයි. රන් අවුන්සේක මිල ඩොලර් 1980ක් පමණ වේ. ඊයේ එම අගය ඩොලර් 1988කි. අද දිනේ ඉන්දියාවේ රන් කිලෝග්‍රෑමයක් ඉන්දිය රුපියල් 100කින් ඉහළ ගියේය. එරට කැරට් 22 රන් පවුමක් ඉන්දිය රුපියල් 48410කි. කැරට් 24 සඳහා එම මිල රුපියල් 52810කි. චීනයට පසුව රන් ආනයනය කරන දෙවන විශාලතම රට වන්නේ ඉන්දියාවයි. ඉන්දියාව ඉකුත් මාස කිහිපයේදී රත්රන් ආනයනය කිරීම සඳහා ඩොලර් බිලියන 45ක් වැය කර ඇත. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ අයියේ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි වුණාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක 3 wheeler එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට. කෘෂිකාර්මික පුවත් නිල්ල පිරුණු සුවදායි රටක්. කාබනික වගාවට ගොවින් හුරුවන්නේ නම් එය මේ මොහොතේ වටිනා දෙයක් බව ගාල දිස්ත්‍රික් කුඩා තේවතු සංවර්ධන සමිතියේ උපලේකම් PV ධනපාල මහතා පවසයි. රසායනික වගාවට හුරු ගොවීන්ට එක්වරම කාබනික වගාවට යොමු කර ගැනීම අසිරුය. එබැවින් සුදුසු පරිදි පොහොර ලබා දී වගා කටයුතු සාර්ථක කර ගැනීමට රජයේ සහාය බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කරයි. කාබනික වගාව 100% ක්‍රියාත්මක කරන හොඳයි. හැබැයි මේ ව්‍යසනෙත් එක්ක රටේ කාබනික වගාවත් එක්ක අපෝර ලබා දෙන්න. ඒ තුලින් රටේ ආර්ථිකයට ලොකු රුකුලක් වෙනවා. කාබනික 100% කාබනික වගාවට යන්න අමාරුයි මේ වෙලාවට හැටියට. හොඳයි. හැබැයි හොඳ වුණාට අපිට රසායනික වගාවෙන් තරම් ආදායම ගන්න අමාරුයි. මේ වෙලාවට හැටියට. ඒක නිසා හොඳ මේ තමයි රසායනික පෝර හා කාබනික පෝර වර්ග දෙකම එකමුතුවෙන් යන්න පුළුවන් නම් වඩා හොඳයි. නිල්ල පිරුණු සුවදායි රටක්.
හරිත කෘෂිකර්මාන්තයෙන් පළගැන්වුණු ස්වාභාවික ගොවිතැනට ජීවය දෙමු. දැන් කාලගුණ වාර්තාව. බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල මාතර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර හා ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි ඇතිවිය හැකිය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන කාලගුණ අධ්‍යක්ෂ ශිරෝමණී ජයවර්ධන මහත්මිය. අද දවසේ සවස් කාලේ බස්නාහිර සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් දෙකෙන් පමණ පසුව තැන් තැන්වල වැසි ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. මේ ගිගුරුම් සහිත වැසිත් සමග ඇතිවන තාවකාලික තොල් සුළං ඒ වගේම අකුණු මගින් ඇති වී හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිවෙනවට අමුතු දේශ ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඊසාන දිගින් තමයි සුළං හමන්නේ. පැය කිලෝමීටර් 20 30 වගේ තමයි වේගය තියෙන්නේ. මන්නාරම සිට පුත්තටමහල හා කොළඹ දක්වා වන වෙල්ලට ඔබ වෙන මුහුදුත් හම්බන්තොට සිට පුතුවිල දක්වා වන වෙල්ලට ඔබ වෙන මුහුදුත් විචින්ත තරමක් අඩු වීම හැකියාව තියෙනවා. සෙසු මුහුදු ප්‍රදේශන සාමාන්‍ය තත්ත්වය තමයි තියෙන්නේ. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. රජයේ පාඩු ලබන ආයතන රැසක් අප්‍රේල් මාසයට පෙර ප්‍රසාද දීමනා ලබා දීමේ සූදානමක්. ගෙවුණු දශක 4කදී ජාතින් අතර වෛරය හා අසමගිය ඇති කිරීමට ප්‍රබලව දායක වූයේ විමල් වීරවංශ සහ උදේ ගම්මන් පිළ බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. රටේ අර්බුද විසඳීමට දේශපාලන පක්ෂ අතර ජාතික එකඟතාවක් ඇති විය යුතු ඇතැයි රනිල් වික්‍රමසිංහ කියයි. සෞදි අරාබි විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක. ගොඩ වෙලිකැනීම් බලපත් නිකුත් කිරීම තහනම් කෙරේ. සංචාරකීන්ගේ ආරක්ෂාවට තවත් පියවර රැසක්. රුසියාවට ආධාර කළහොත් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමරිකාවෙන් චීනයට අනතුරු ඇඟවීමක්. පෝලන්තය හරහා යුක්‍රේනයට අවි ආයුධ පැමිණීම නතර වෙයි. රේඩ් එමර්සන් සඳහා සහභාගී වීමට ප්‍රංශ ක්‍රීඩිකාවෝ 250 දෙනෙක් දිවයිනට පැමිණෙති. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්තිමින් සමප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට.